පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ 10 වෙනි වූ දණ්ඩ වර්ගයේ සඳහන් වන ගාථා රත්නයන් දෙකක්. අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නයන් දෙක දේශනා කොට වදාළේ. එකට එක කීමත් එකට එක කිරීමත් කියන මේ කාරණා දෙකම දුක සඳහාම හේතු වෙනවා කියන කරුණයි මේ ගාථා රත්නයන්ගෙන් පැහැදිලි කරලා තියෙන්නේ. මාවෝච පරුසං කංචි වුත්තා පටි වදෙය්‍යුතං දුක්ඛාහි සාරම්භ කතා පතිදණ්ඩෝ පුසෙය්‍යත. මේක තමයි දේශනා කරපු පළවෙනි ගාථාව. පළවෙනි ගාථාවේ අර්ථය තමයි කිසිවෙකුට පරොස් බස් නොකියන්නේ. ඒ කියන්නේ කාටවත් දොස් කියන්න එපා කියලා කියන්නේ. යම් කෙනෙක් අනුන්ට එහෙම කරනවා නම් දොස් පරොස් කියනවා නම් තමන්ට ඒ විදිහටම තව දවසක ඇනුම් බැනුම් අහන්න ඒක හේතුවක් වෙනවා කියන කාරණාව විශේෂයෙන් මේ පළවෙනි ගාථා රත්නේ සඳහන් කරලා තියෙනවා. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයන් දේශනා කොට වදාරන්නේ මේ කුණ්ඩ දාන කියන භික්ෂූන් වහන්සේ ආරමුණු කරගෙන. කුණ්ඩ දාන භික්ෂූන් වහන්සේ ආරමුණු කරලා දේශනා කරන දෙවනි ගාථා රත්නයේ සඳහන් කරනවා සචේ නරේසි අත්තාන කංසෝ උපහතෝ යත ඒස පත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විච්චිති. එහෙම සඳහන් කළේ නිසල තැනැත්තා නිවනට පැමිණිච්ච කෙනෙක් වගේ. ඔහු එකට එක කීමෙන් කෙරීමෙන් කාටවත් කරදර කරන්නේ නැති කෙනෙක්. එකට එක කියන්නේ නැහැ. එකට එක කරන්නේ නැහැ. බොහොම නිහඬයි. බොහොම නිශ්චලයි. නිවුණු ගතිය ඇති කෙනෙක් කියන කාරණාව මේ දෙවනි ගාථා රත්නයෙන් සඳහන් කරනවා. නිසල ගතිය මනාව රැකගත යුතුයි කියන අර්ථයයි එතන සඳහන් කරලා තියෙන්නේ. එහෙමනම් පින්නතුනි මේ කුණ්ඩදාන තෙරුන් වහන්සේගේ වස්තුව කොයි විදිහටද ධර්මයේ පැහැදිලි කරලා තියෙන්නේ කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මේ කුණ්ඩදාන කියන භික්ෂුන් වහන්සේ තරුණ කාලේ පැවිදි වෙලා කොහොම ශ්‍රද්ධාවෙන් තමයි පැවිදි වුණේ. ආන්ගේ පැවිදි වෙච්ච කාලේ ඉඳලා මේ භික්ෂුන් වහන්සේගේ පිටිපස්සේ කාන්තාවක් ඉන්නවා. හැබැයි කවදාවත් කුණ්ඩදාන භික්ෂුන් වහන්සේ ඒ කාන්තාව දැකලා නැහැ. අනිත් සියලු දෙනාම ඒ කාන්තාව දකිනවා. සමහර වෙලාවට පිණ්ඩපාතේ වැඩියහම සමහර දායකයෝ දන් පූජා කරනකොට දන් හැඳි දෙකක් බෙදනවා කියලා සඳහන් කරනවා. එක දන් හැන්දක් බෙදනකොට කියනවා ස්වාමීනි මේ බත් හැන්ද ඔබ වහන්සේට. දෙවනි බත් හැන්දත් ඒ පාත්‍රයටම බෙදලා කියනවා ස්වාමීනි මේ බත් හැන්ද ඔබ වහන්සේගේ යෙහෙළියට. එහෙම කියලා බත් හැන්දි දෙකක් බෙදනවා. පින්නතුනි මෙහෙම කාලයක් ගෙවුණා. කුණ්ඩදාන භික්ෂුන් වහන්සේ පිළිබඳව භික්ෂුන් වහන්සේලා තුළ මහා අප්‍රසාදයක් ගොඩ නැගුණා. දායක පිරිස් අතර එහෙම අප්‍රසාද ගොඩ නැගෙන්න පටන් ගත්තා. මොකටද අප්‍රසාදේ? උන්වහන්සේ යන තැන තරුණියක් උන්වහන්සේගේ පස්සෙන් එනවා.
එතකොට මේ තරුණිය දකින්නේ කවුද? කුණ්ඩදාන තෙරුන් වහන්සේ හැර අනික් හැම කෙනෙක්ම මේ තරුණිය දකිනවා. නමුත් කුණ්ඩදානයන් වහන්සේ දකින්නේ නැහැ. එතකොට මේකට හේතුව මොකද්ද? හේතුව හැටියට දක්වනවා අතීත කතාවක්. මොකක්ද මේ අතීත කතාව? මේ කුණ්ඩදාන වික්ෂුන් වහන්සේ මීට කලින් භවයක තව්තිසාවේ ජීවත් වෙච්ච දෙවි කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඊටාම සහෝදරත්වයෙන් ආශ්‍රය කරපු, නිතර වුණවුන් හා සතුටින් කටයුතු කරපු, සමගියෙන් ඊටාම උසස් භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩ වාසය කළා. හරිම සමගී මේ භික්ෂුන් වහන්සේලා දෙනම. එක දවසක් මේ භික්ෂුන් වහන්සේලා දෙනමම පෝය විනය කර්මය කිරීම සඳහා සංඝයා රැස් වෙන තැනට වැඩම කරන්න මගට අවතීර්ණ වුණා. මාර්ගයේ ගමන් කරනකොට එක භික්ෂුන් වහන්සේ නම අනික් භික්ෂුන් වහන්සේට කතා කරලා කියනවා, ස්වාමීනි, මට ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා මම ටිකක් බැහැරට ගිහිල්ලා සිරිරු කිස නිමවාගෙන එනතුරු ඔබ වහන්සේ උතන වැඩ ඉන්න කියලා. ඒ භික්ෂුන් වහන්සේ එතන නතර වුණා. අනික් භික්ෂුන් වහන්සේ පාරෙන් ඉවත් වෙලා ටිකක් වනලැහැබට ඇතුළු වුණා. මේ භික්ෂුන් වහන්සේලා දෙනමගේ සමගිය ඉවසපු නැති අර තව්තිසාවේ හිටපු දිව්‍ය පුත්‍රයා කල්පනා කළා, මේ සමගිය බිඳින්න හොඳම අවස්ථාව මේකයි. අර භික්ෂුන් වහන්සේ ශරීර කෘත්‍ය කරලා ආපහු පාරට එනකොට පින්නතුනි, අර දිව්‍ය රාජයා කාන්තා වෙසක් මවාගෙන අර භික්ෂුවගේ පිටිපස්සෙන් එනවා. ටිකක් වෙහෙසටපත් වුණ බවකුත් පෙන්නනවා. හිසකෙස් අවුල් වෙලා තිබුණ නිසා ඒ අවුල් වුණ හිසකෙස් ඒකාතකින් හදනවා. අනික් අතින් ඇඳගෙන ඉන්න රෙදි පොටි නැමිච්ච තැලිච්ච පොඩි වෙච්ච අවුල් වෙච්ච තැන් වගේ ඒ අවුල් ලිහනවා වගේ අනික් අතින් එහෙම හදනවා. එහෙම කර කර පස්සෙම එනවා. අර භික්ෂුව ශරීර කෘත්‍ය කරලා එනකන් පාරට වෙලා හිටපු භික්ෂුන් වහන්සේ අර පිටිපස්සෙන් එන කාන්තාව දැක්කා. එතකොට ඒ කාන්තාව දැන් අනික් භික්ෂුව මාව දැක්කා කියන නිමේෂයෙන් අතුරුදහන් වුණා. අර භික්ෂුන් වහන්සේ ළඟට ඇවිල්ලා, එහෙනම් වඩිමු ස්වාමීනි. එහෙම කියනකොට අනික් භික්ෂුව කියනවා, දුස්සීලයා, මගේ පස්සෙන් එන්න එපා. උඹ ඔහොම පව්කාරයෙක් කියලා මම දැනගෙන හිටියේ නෑ. හැබැයි මං අද ඒක හරියටම දැනගත්තා. අර භික්ෂුන් වහන්සේලා තේරෙන්නේ නෑ මොන හේතුවක් නිසා මම ශරීර කෘත්‍ය කරලා එන ටිකට මේ භික්ෂුව වෙනස් වුණාද කියලා. නොඑක් කරුණු කී අවලාද කරනවා. එලයි සඳහන් කළානි, ස්වාමීනි, මට එහෙම කියන්න එපා. මගේ එහෙම දුසිල් බවක් නැහැ. මගේ සීලයේ අල්ප මාත්‍ර හානියක් නැහැ ස්වාමීනි. ඔබ වහන්සේ මාව නසන්න එපා. මට කරනවා නම් චෝදනාවක්, කරන්න තියෙන බරපතලම චෝදනාවයි ඔබ වහන්සේ කරන්නේ. මෙහෙම කියා නොඑක් විදිහට බැගෑපත් දෙමින් ඉල්ලීම් කළා. අර භික්ෂුව නෙමෙයි පිළිගත්තේ මේ භික්ෂුන් වහන්සේ කියන කතාව. උන්වහන්සේ කියන ඔබ මොනවා කියනවද? මට නෑ කියන්නද හදන්නේ? මේ කවුරුවත් කියලා නෙමෙයි, මගේ ඇස් දෙකෙන්මයි මම ඒක දැක්කේ. ඔබේ දුසිල්වන්ත බව මගේ ඇස් දෙකෙන්ම දැක්කා. එහෙම කිය උන්වහන්සේ කියලා දෙන්නම පෝය කරන තැනට ගියා. කතා බහ නෑ. ළඟින් යන්නෙත් නෑ, දුරින් යනවා. අර භික්ෂුන් වහන්සේ පෝය කරන තැනට ගිහිල්ලා සඳහන් කළා, මොහුත් සමග මම පෝය කරන්නේ නෑ කියලා. අනික් භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ කොයි තරම් කරුණු පැහැදිලි කළත්
මේ භික්ෂුව කියනවා ඔය භික්ෂුව කියන දේවල් අහන්න එපා. ඔහු කියන්නේ බොරු. මගේ ඇස් දෙකෙන් දැක්කම ඔහුගේ දිසිල්වන්ත බව. කී කරුණු සඳහන් කරනවා. ඉන්නතුනි අන්න ඒ වෙලාවේ අර දෙවියට මහා දුකක් ඇති වුණා. අනේ මම කරපු වැඩේ කොයිතරම් භයානක වැඩක්ද? කොයිතරම් නපුරු නරක වැඩක්ද මම කෙරුවේ? දැන් මේ භික්ෂූන් වහන්සේත් එක පෝය කරන්නවත් කැමති නෑනේ මේ අය කියලා. දිව්‍ය ලෝකෙන් චුත වෙලා පෝය කරන භූමියේ තියෙන අහල අහස හිමතු වෙලා සඳහන් කළා ස්වාමීනි ඒ භික්ෂූන් වහන්සේ නිර්දෝෂයි. ඒ භික්ෂූන් වහන්සේ නිවැරදි. උන්වහන්සේ හරි සිල්වත්. උන්වහන්සේගේ සීලයට අල්ප මාත්‍ර හානියක්වත් වෙලා නැහැ ස්වාමීනි. උන්වහන්සේ වඩින අතරතුර මේ වැරද්ද කළේ මම දෙවියෙක්. කාන්තා රූපයක් මවාගෙන ඒ විදිහට හැසිරුණේ වෙන කවුරුවත් නෙමෙයි මමයි කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා උන්වහන්සේත් අඬ ගහගෙන ওই විනය කර්මය කළා. නමුත් අර අනික් භික්ෂුන් වහන්සේ වෙනදා තිබිච්ච ඇයි හොඳ අයියා ලෙන්ගතුකම උන්වහන්සේ පිළිබඳව දැක්ුවේ නැහැ. පින්නතුනි මෙන්න මේ භික්ෂුන් වහන්සේලා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලෙනේ හිටි නිසි කල්යවල් ගෙවිලා වයස් සම්පූර්ණ කරලා භික්ෂුන් වහන්සේ අපවත් වෙලා දෙව්ලොව උප්පත්තිය ලැබුවා. උන්වහන්සේ වැරදි කරලා නැති නිසා. හැබැයි අර දෙවියා දිව්‍යමය ආයුෂ ඉවර වෙලා දිව්‍ය ලෝකෙන් චුත වෙලා නිරයේ උප්පත්තිය ලැබුවා. අති දීර්ඝ කාලයක් බුද්ධාන්තරයක් තමන් කරපු වරදට නිරයේම දුක් විඳා. දුක් විඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකයේ ඇවිල්ලා ඉපදිලා නිසි කල්යල් වයස් ගෙවලා ශාසනයටත් ඇතුළු වුණා. ශාසනය පැවිදි වුණාට පස්සේ උන්වහන්සේ හැඳින්වුවේ කුණ්ඩදාන කියලා. ආන් ඒ භික්ෂූන් වහන්සේගේ පස්සෙන් තමයි දැන් මේ කාන්තාව එන්නේ. දැන් ඒතකොට කුණ්ඩදාන භික්ෂුව කවුද? එදා සමගිය බිඳපු දෙවියා. දැන් එතකොට මනුස්ස ලෝකේ ඉපදිලා දැන් මහාන වෙලා. එතකොට දැන් ඒ භික්ෂුවගේ පිටිපස්සෙන් කාන්තාවක් එනවා. දැන් අපේ අයට තේරෙනවද කරපු කර්මය එසේම විපාක දෙනවා කියලා? අපි ඕන තරම් ධර්මදේශනාවල් වල සාකච්ඡා කරලා තියෙනවා තමන් යම්කිසි අකුසල කර්මයක් කළොත් ඒකේ විපාකය එසේමයි කියලා. කෙසේද? කරපු කර්මයට අනුරූප විපාකයක් තමයි ලැබෙන්නේ. ඒව ඕන තරම් අපේ අය ධර්මයෙන් අහලා තියෙනවා. දැන් බාන්න එතකොට අර දෙවියා අර භික්ෂූන් වහන්සේලා දෙනමගේ සමගි දම බිඳින්න භික්ෂුවකට කළ යුතු හොඳම චෝදනාවෙන් චෝදනා කරවන්න කටයුතු කරපු හැටි. දැන් එතකොට තමන් දිව්‍ය ලෝකෙන් චුත වෙලා කරපු වරදට නිරේ දුක් විඳලා නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා දැන් පැවිදි වෙලා. හැබැයි ඒ පැවිද්දගේ පිටිපස්සේ කාන්තාවක් ඉන්නවා. භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුවට බොහෝම චෝදනා කළා. දොස් කීවා. නිගා කෙරුවා. අවමන් කෙරුවා. ඔබ ඔහොම හැසිරෙනකොට අපි කොහොමද පාරට බහින්නේ? අපි කොහොමද පිණ්ඩපාතේ වඩින්නේ? මිනිස්සු අපිට දන් දෙයිද? මිනිස්සු ඔබේ කතාව කිය අපිට බැනලා පන්න ගනී. මේ ආදී නොයෙක් දේවල් කියලා මේ භික්ෂුවට චෝදනා කළා. බැරිම තැන අනාථපිණ්ඩික සිටුතුමා ළඟට ගියා. ගිහිල්ලා අනාථපිණ්ඩික සිටුතුමාට භික්ෂුන් වහන්සේලා කියනවා, සිටුතුමනි, අර දුස්සීල කුණ්ඩදානයන්
ඔබේ පන්සලෙන් ඇදලා එළියට දාන්න කියලා. පන්නලා දාන්න ඉදුස්සීලය කියලා. අනාථපිණ්ඩික සිටුතුමා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දවස්වල විහාරේ නැද්ද? ඉන්නවා. ස්වාමීනි ඔය කාරණාව සඳහා යම් කළ යුතු දෙයක් තියෙනවා නම් ඒක තීරණය කරන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒක භාග්‍යතුන් වහන්සේ කරයි. අර භික්ෂුන් වහන්සේලා ඊළඟට යනවා විශාකා මහ උපාසිකාව ගාවට. ගිහලා විශාකා මහ උපාසිකාවටත් මේ කාරණාව කියනවා. උපාසිකාවනි අපට නම් පාරට බහින්න එකක් නෙමෙයි වෙලා තියෙන්නේ. මොකද්ද කියලා අහපුවහම මේ කාරණාව කියනවා. විශාකා මහ උපාසිකාව අහනවා ඇයි භාග්‍යතුන් වහන්සේ නැද්ද මේ කාලේ? ඉන්නවා උපාසිකාව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවනම් කල යුත්තේ කරන්නේ භාග්‍යතුන් වහන්සේ. එතකොට විශාකා මහ උපාසිකාවගෙනුත් උන්වහන්සේලගේ කතාවට උත්තරයක් හම්බුනේ නැහැ. ඊළඟට උන්වහන්සේලා කෙලින්ම ගියේ කොසල් රජුගේ ළඟට. ගිහිල්ලා මහරජය යම් කාරණාවක් නිසායි අපි ආවේ. අසුන් පනවලා වඩා හිඳවලා මොකද්ද ස්වාමී? අර කුණ්ඩදාන කියන භික්ෂුන් වහන්සේ හැමදාම කාන්තාවක් එක්ක හැසිරෙනවා. කාන්තාවක් එක්ක තමයි යන තැන උන්වහන්සේ යන්නේ. ඉතින් අපි කොහොමද මේ රටේ පිණ්ඩපාති ටිකක් හොයාගන්න වීදියක් ගාන යන්නේ? මිනිස්සු ඒ දුස්සීල ස්වභාවයෙන්ම නේද අපි දිහත් බලන්නේ. මිනිස්සු අපට බත් සරලුවක්වත් දෙයිද මහරජා කියලා. කොසල් රජු අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවද? වැඩ ඉන්නවා. එහෙනම් ඒ භික්ෂුව සම්බන්ධයෙන් කළ යුතු යම් ශාසනික කර්තව්‍යයක් තියෙනවා නම් ස්වාමීනි ඒ තීරණය ගන්න ඕනේ මම නෙමෙයි. ඒ තීරණය ගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ කියලා. නමුත් භික්ෂුන් වහන්සේලගෙන් අහනවා ස්වාමීනි ඔය කුණ්ඩදාන භික්ෂුව වැඩ ඉන්න කුටිය කොහෙද තියෙන්නේ කියලා. ඒ කුටියේ තියෙන තැන අහගෙන රජුරු එක දවසක් රාජබටයත් එක්කරගෙන ගිහිල්ලා කුණ්ඩදාන තෙරුන් වහන්සේගේ කුටිය වටේටම මුරකාවල් දැම්මා. වට කරගත්ත සෙබළු ගොඩක් කිව්වේ. රජුරුව දැක්කා කුණ්ඩදානයන් වහන්සේ ළඟ අර කාන්තාව ඉන්නවා. කුණ්ඩදානයන් වහන්සේ වැඩ හිටියේ උඩුමාලේ. රජුරුව උඩුමහලට ගියා. කුණ්ඩදානයන් වහන්සේට වන්දනා කළේ නෑ. හැබැයි කුණ්ඩදානයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි දැන් මෙතන හිටපු ගැහණියකෝ උන්වහන්සේ කියනවා මහරජා එහෙම කෙනෙක් මෙතන හිටියේ නෑ. රජුරු කියනවා නෑ හිටියා ස්වාමීනි මම දැක්කා. උන්වහන්සේ කියනවා නැහැ කියලා. රජුරු කුණ්ඩදානයන් වහන්සේට අඬ ගහගෙන පාතමාලයට ආවා. රජුරු තනියම ඉහළ මාලයට ගිහිල්ලා දොර මුළු වල ඉඳලා හැම අස්සක් මුල්ලක් නෑර හොයලා බැලුවා. කාන්තාවක් හිටපු සලකුණක්වත් නැහැ. හැබැයි රජුරු පල්ලෙහාට එනකොට කුණ්ඩදානයන් වහන්සේ ළඟ අර කාන්තාව ආයිත් ඉන්නවා. රජුරු නැවත උන්වහන්සේගෙන් අහනවා. උන්වහන්සේ කියනවා මහරජේ මගෙත් එක්ක කාන්තාවක් ඉන්නවා කියලා මේ හැමෝම කියනවා. හැබැයි මම කවදාවත් ඔය කියන කාන්තාව දැකලත් නෑ. මම ඇසුරු කරලත් නෑ. කොසල් රජුරු ටිකක් කල්පනා කළා. රජුරු තීරණය කළා මේක වෙන කිසියම් සාංශාරික කර්ම දෝෂයක බලපෑමක් වෙන්නත් පුළුවන් කියලා. එහෙම හිතලා කොසල් රජුරු අර භික්ෂුන් වහන්සේට කියනවා ස්වාමීනි නමුත් ඔබ වහන්සේට මෙහෙම කැලලක් තියෙනවා. පිඬුසිඟා වැඩිහම කවුරුවත් දන් දෙන්නේ නැති වෙයි එතකොට. කවුරුවත් ප්‍රියමනාප විදිහට කතා කරන්නේ නැති වෙයි.
ස්වාමීනි එවන් කාලයක් වෙනකොට ඔබ වහන්සේ මගේ මාලිගාවට වඩින්න. සිව්පසේ අවශ්‍ය යම් මොහොතකද ඒ හැම මොහොතකම ඔබ වහන්සේ කෝසල මාලිගාවට වඩින්න. ඔබ වහන්සේගේ සියලු සිව්පසේ සම්බන්ධයෙන් වගකීම මම බාර ගන්නවා කියලා. මෙන්න මේ වෙලාවේ භික්ෂූන් වහන්සේලා රජුටත් සමග චෝදනා මුඛයෙන් කතා කළා. අර දුස්සීලයා රටින් නිරපලා දාන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනකොට සිව්පසයෙන් සලකන්න රජු බාර අරගෙන මොහු තමන්ගේ පාර්ශවයට රජුත් නතු කරවගෙන කියලා භික්ෂුන් වහන්සේලා කියන්න පටන් ගත්තා. නැවත දවසක භික්ෂුන් වහන්සේලා කුණ්ඩදානයන් වහන්සේට නැවත දුස්සීලයා කියලා බයිනවා. පිනතුනේ එදා නම් කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා අර භික්ෂුන් වහන්සේලාට කියනවා මම නෙමෙයි දුස්සීලයා. උඹලා නිදුස්සීලයි. මම නෙමෙයි කාන්තාවෝ එක්ක ඉන්නේ. උඹලා නි කාන්තාවෝත් එක්ක ඉන්නේ. මම නෙමෙයි පව්කාරයා. උඹලා නි පව්කාරයෝ. මම නෙමෙයි තලගොයා. උඹලා නි තලගොයි. උන්වහන්සේට තලගොයා කියලා චෝදනා කරලා. දැන් උන්වහන්සේ නැවත ආපහු අර භික්ෂූන් වහන්සේලාට චෝදනා කරනකොට මේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි කුණ්ඩදාන අපිට මෙන්න මෙහෙම කීවා කියලා චෝදනාව ඉදිරිපත් කෙරුවා. බුදුරජාණන් වහන්සේ කුණ්ඩදානයන් වහන්සේටත් පණිවිඩයක් කෙරුවා. පණිවිඩයක් කරලා කුණ්ඩදානෙනි මේ භික්ෂූන් වහන්සේලාට චෝදනා කළා කියන්නේ ඇත්තද? එහෙමයි ස්වාමීනි. මට නොඑක ආකාරයෙන් චෝදනා කළා. නැති වැරදි වලට මට අපහාස කළා. ඉවසලා ස්වාමීනි. උන්වහන්සේලා කියන දෙයට මමත් එහෙමම කිව්වා. අපේ බුදුරජාණන් වහන්සේ කුණ්ඩදානයන් වහන්සේට අවවාද කළා. ඒ අවවාද කරපු පළවෙනි ගාථාව තමයි පිළිතුරු අපි මුලින් සඳහන් කරන්න යෙදුවේ. එකට එක කීම, එකට එක කෙරුම දුකකට හේතුවක් වෙනවා. ඒ නිසා කිසිම කාරණාවක් සම්බන්ධයෙන් මේ එකට එක කියන එක, එකට එක කරන එක නොකල යුතු වැඩක් හැටියට තමයි ධර්මයේ දක්වලා තියෙන්නේ. මාවෝච පරුසං කංචි සඳහන් කරනවා පරොස්බස්, රොස්බස්. ඒ කියන්නේ අනික් අය අහන්න අකමැති, අහනකොට හිතේ දුකක් කනස්සල්ලක් උපදවන යම් වචනයක් තියෙනවා නම් ඒක පරොස්බසක් හැටියට සඳහන් කරනවා. සංසුන් බවට නොපමුණුවනවා නම් ඊළඟට සඳහන් කරනවා කනට යවුල් වැනි රළු වූ වචන නම් ඒවට තමයි පරොස්බස් කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා ඒ පරොස්බස් නැවත නැවත කියන එක කියන්නේ Tamanට කවුරු හරි චෝදනාවක් කරාම තමනුත් ඒකට නැවත පෙරලා ප්‍රතිචෝදනාවක් සිද්ධ කරනවා නම් මේකට තමයි කියන්නේ එකට එක කරනවා කියලා. අන්න ඒක නිසා මහත් වූ අකුසල් රැස් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ කුණ්ඩදානයන් වහන්සේට දේශනා කරනවා. කුණ්ඩදාන ඇයි ඔබ මේ භික්ෂුන් වහන්සේට එහෙම චෝදනා කළේ? ස්වාමීනි මට චෝදනා කරපු නිසා. ඔබලා එහෙම චෝදනා කළාද? අනික් භික්ෂුන් වහන්සේලා කියනවා එහෙමයි ස්වාමීනි. මේ භික්ෂුව යන තැන කාන්තාවක් එක්ක යනවා. ඒක අපිටත් ශාසනයටත් හොඳ නැහැ. ඉතින් ඒ නිසා අපි චෝදනා කළා. උන්වහන්සේ අපිට මෙහෙම චෝදනා කළා. භාග්‍යතුන් වහන්සේ කුණ්ඩදානයන් වහන්සේට දේශනා කරනවා එපා. කුණ්ඩදායිනීනි
යම් කෙනෙක් ඔබට විරුද්ධව නැත්නම් යමෙකුට විරුද්ධව යමක් කියනවද? කවර කවමදාකවත් ඒකට ප්‍රතිවිරුද්ධ යමක් කියන්න යන්න එපා. සාරම්භ කියලා කිය පින්නදෙනේ එකට එක කියනවා. ඒක නුසුදුසු දෙයක්. ඒක අකුසල් රැස් වෙන දෙයක්. අපි සඳහන් කළොත් මෙහෙම සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන ලෝකේ මේ එකට එක කීම එකට එක කිරීම කියන කාරණා දෙකම නිතර සිද්ධ වෙන දෙයක්. නිතර අහන්න ලැබෙන දෙයක්. දකින්න ලැබෙන දෙයක්. නිවෙස් වල පවා පින්නතුනි කෙරෙන දෙයක්. එකට එක කියන එක. අම්මා තාත්තා එක්කත් එකට එක කියනවා. ගුරුවරු එක්කත් එකට එක කියනවා. වැඩිමහල් සහෝදර සහෝදරියන් එක්කත් එකට එක කියනවා. එතකොට මේ එකට එක කියනවා කියන කාරණාවත් කරනවා කියන කාරණාවත් මොනතරම් භයානකද කියන කරුණ මේ ධර්ම කාරණාවත් එක්ක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. අපි ජීවිතවල අපි මේ වෙනකොට කොච්චර එකට එක කියලා තියෙනවද? ඒ කියන්නේ කොච්චර දැන් අකුසල් රැස් කරලා තියෙනවද කියන කාරණාව තමයි හැම වෙලාවෙම හිතන්න ඕනේ. ආන් ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් එකට එක නොකියනවනම් අනික් අය තමන්ගේ හිත රිදවන යම් පරස් බස් කියනවනම් හැම පරස් බසක්ම ඉවසන්න පුළුවන් නම් ඒක ඊට උසස් ඉවසීමක්. ඒක හරි ශ්‍රේෂ්ඨ ඉවසීමක්. ඒක හරි උතුම් ගුණයක් කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරමින් මෙන්න මේ ඉවසීමේ තියෙන වටිනාකම අනුන්ගේ වචන වලට පෙරලා ප්‍රතිවිරුද්ධ වචන නොකියන එකේ තියෙන වටිනාකම මනාව දේශනා කරලා පැහැදිලි කළා. කුණ්ඩදානයන් වහන්සේට මනවින්ම අවවාද කළා. මෙච්චර කල් ඉවසුවා. ඉවසලා අන්තිමට මමත් චෝදනා කළා. පින්නතුනි අපිට එහෙම වෙන්නේ නැද්ද? අපිත් ඉවසනවා. පුදුම විදිහට ඉවසනවා. ද්වේෂය නැති කරගන්න අපි කොච්චර දේවල් කරනවද? දැන් මේ ද්වේෂයෙන් එකට එක කියන්නේ. එතකොට ද්වේෂය නැති කරගන්න මේ ලෝකේ කොච්චර උත්සාහ දරනවද සමහර අය? ද්වේෂය නැති කරගන්න උත්සාහ කළාට අනුන් සිද්ධ කරන යම් ක්‍රියාවන් දැක්කහම යම් හේතුන් දැක්කහම තරහ නොයා තියෙන්නේ නැහැ. තරහ පාලනය කරගන්නම බෑ. හැබැයි ඉවසන අයගෙන හුඟක් දෙනා පින්නතුනි පරාදයි. ඇයි ඒ පරාදයි කියන්නේ? පරාදයි කියන්නේ හේතුව තමයි ඉවසලා බැරිම තැන තමයි මං ඔය වචනයක් දෙකක් කීවේ කියලා හරි උජාරුවට සමහරලාවට කියන්නේ. ඉතින් පින්නතුනි ඉවසලා පස්සේ වචන දෙකක් කිව්වා කියලා කියන්නේ අර ඉවසීමෙන් වැඩක් නෑනේ. පරාදයිනේ තමන්. එහෙනම් ඉවසලා බැරිම නම් එතනින් අයින් වෙලා යන්න ඕනේ. ඉතින් අයින් වෙලා ගිහිල්ලා තමන්ගේ හිතේ උපදින ද්වේෂය යටපත් කරලා තමන්ට හිතවත් ප්‍රතිපදාවකට අවතීර්ණ වෙන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැතුව ඉවසලා බැරිම තැන කතා කරුවා කියලා කිව්වොත් මෙච්චර වෙලා ඉවසපු එකේ තේරුමක් නැහැ. යන්නේ බැරිම වෙලාවෙත් නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි උසස්ම කාරණාව කියලා සඳහන් කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ මේ උතුම් ගුණ ධර්මයේ යම් කෙනෙක් හරියට සම්පූර්ණ කරනවා නම් ඒ මනාව ඒ ගුණය පූර්ණේ කරගත්ත පුද්ගලයා නිවන් නොදැක්කත් නිවන් දැක්කා වගේ කියලා. එතකොට පින්නතුනි හිතන්නකො මේ එකට එක කියන එක කරන එක
ප්‍රතිවිරුද්ධ කාරණාව කියන්නේ කරුණට ප්‍රතිවිරුද්ධ කරුණ මේ ලෝකේ කොයිතරම් භයානක තැනක තියෙනවද කියලා. අපි කොයිතරම් ඔය වාගේ දේවල් කරලා තියෙනවද? ඔය වාගේ දේවල් වලට යොමු වෙලා පෙළඹිලා තියෙනවද? ඒ කියන්නේ මේ වෙනකොට කොයිතරම් අකුසල් රැස් කරගෙන තියෙනවද අපි? පින්නතේ මේ එකට එක කීම කෙරුම කියන කාරණාව ආකාර දෙකකට දක්වලා තියෙනවා. කෙනෙක් දානයක් දෙනවා. ඒක බලාගෙන ඉඳලා ඒ දානේ යම් යම් අඩුපාඩු තියෙන බවත් බලාගෙන හිටපු යම් කෙනෙක් දකිනවා. ඒ නිසා කල්පනා කරනවා මමත් දානයක් දෙන්න ඕනේ. ඔහු දුන්නට වඩා උසස් විදිහට දානයක් දෙන්න ඕනේ. කෙනෙක් හොඳට ධර්මය ඉගෙන ගන්නවා. ඔහුට වඩා යම් පමණක් වූ මන් ධර්මදර විය යුතුයි කියලා තීරණය කළ ධර්මය ඉගෙන ගන්නවා. සඳහන් කරනවා ඒක අකුසල් නෑ කියලා. ඒ කෙනෙක් දානයක් දෙනවා දැකලා ඒ දානයේ තියෙන යම් යම් අඩුපාඩු දැකලා ඒ සියල්ල මගහරවලා මමත් දානයක් දෙන්න ඕනේ කියලා හිතන්නේ. ඊළඟට සඳහන් කළා යමෙක් පිටකය ඉගෙන ගන්නවා, සූත්‍ර ඉගෙන ගන්නවා, විනය ඉගෙන ගන්නවා. යම් ප්‍රමාණයක් ඔහු ඉගෙනගෙන නවත්තලාද කෙනෙක් හිතන්න පුළුවන් ඊට වඩා මම පිටකේ ඉගෙන ගන්නවා. ඒක මට ලොකු ලාභයක්. මට ලාභයක් විතරක් නෙමෙයි. ඒ අධ්‍යාපනය ලෝක සත්වයා වෙනුවෙන්ම කරන මහ ලාභයක්. ඔවුන්ටත් ලාභයක්. මොකද තමන් ධර්මයේ ඉගෙනගෙන ශ්‍රාවකයන්ට උගන්වනවා. උගන්වන ධර්මයේ තේරුම් ගන්න යම් අවබෝධයක් තියෙන එක හරි වටිනවා. ආන් ඒ නිසා සඳහන් කළා යමෙක් තවත් කෙනෙක් දන් දුන්නහම එහි අඩුපාඩුවද මගහැරලා දන් දෙන්න හදනවනම් තවත් කෙනෙක් යම් කාරණාවකදී ලබාගත් අධ්‍යාපනයේ ඒ අධ්‍යාපනයට වඩා මං ඉහළට යා යුතුයි කියලා කල්පනා කරගත්තොත් ඒක අකුසල් නෑ. මොකද මාන නිශ්චිත නෑ. ඉගෙනගත යුත්තේ Tamanටත් අනුන්ටත් යහපතක් සිදු කිරීම උදෙසා පමණයි. මොකද එතන ඉන්න කාගේවත් මොහු අභිභවා යෑමේ බලාපොරොත්තුවක් නෑ. ඊළඟට සඳහන් කළා තවත් පිරිසක් ඉන්නවා. තව කෙනෙක් දානයක් දුන්නහම ඒ පිරිසත් දානයක් දෙන්න තීරණය කරනවා. අරට වඩා හුඟක් උසස් විදිහට ඒ දානි පූජා කරන්න හිතනවා. මොකද තාන්න මාන්න නම්බු නාම ගෞරව ප්‍රශංසා නිසා කෙනෙක් ධර්මයේ ප්‍රගුණ කරගෙන යනවා. අපි කියමු යම් කෙනෙක් ත්‍රිපිටකයෙන් එක පිටකයක් ඉගෙන ගත්තා කියලා. තවත් කෙනෙක් කල්පනා කරනවා මම දෙපිටකයෙම ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නේ අර ඉගෙන ගත්ත පුද්ගලයාට වඩා උසස් මට්ටමකට යන්න ඕන කියන චේතනාවත් එක්ක. එතන මාන නිශ්චිතයි පිළිතුරු. මම ඉගෙන ගන්නේ Tamanට යහපතක් අනුන්ට යහපතක් කිරීම උදෙසා නෙමෙයි. ඉගෙන ගත්ත අයව අභිභවල යන්න ඕන නිසා. ආන්ගේ අභිභවනය කියන කාරණාව ඉක්මවා යෑම කියන කාරණාව තුල මාන නිශ්චිතයි, දේශ නිශ්චිතයි. ඒ නිසා ඒ කරුණා කුසල Tamanටත් අනුන්ටත් යහපතක් උදෙසා නම් ඒ කරුණු කරගන්නේ ඒක කුසලයක්. හැබැයි ඒ ඉගෙන ගැනීම තුළ Tamanටත් අනුන්ටත් අයහපතක් වෙනවා නම් ඒක අකුසලයක්. ආන් ඒක තේරුම් අරගෙන මේ කුසලයෙන් අකුසලයෙන් හැම වෙලාවෙම අයින් වෙන්න ඕනේ. කුසලයෙන් නෙමෙයි අයින් වෙන්න කියන්නේ අකුසලයෙන් අයින් වෙන්න ඕනේ. එකට එක කරන්නේ නැතු, එකට එක කියන්නේ නැතු කටයුතු කරන්න ඕනේ. කොච්චර වටිනවද පින්නතුනි එකට එක නොකිය ඉන්න එක. තමන්ගේ ද්වේෂය පාලනය කරගන්න එක. නිවන් නොදැක්කත් එවන් අය නිවන් දැක්කහා තමයි
සමානයි. බාන්න කොයිතරම් ශ්‍රේෂ්ඨ දිවසීම කියලා. කොයිතරම් උතුම් දිවසීම කියලා. බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා මේ ඉවසීම කියන කාරණාව පිළිබඳව විවිධ මට්ටම් වලින් කරුණු දක්වලා ධර්ම දේශනා කරලා තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ මනා වූ ඉවසීම කොයිතරම් ශ්‍රේෂ්ඨ ගුණයක්ද? ද්වේෂය කොයිතරම් භයානකද? ද්වේෂය කියන తত্ত্বය සත්වයා පැහැර ගන්නවා කියලානේ සඳහන් කළේ. මේ ද්වේෂයට පුළුවන් සත්වයා පැහැර ගන්න. ඒ කොහොමද ද්වේෂයේ විසින් සත්වයා පැහැරගන්නේ? අපි පින්නතුනේ හිතලා බලන්න ඔබට ඕන තරම් අත්දැකීම් තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන්. යම් දවසක බණ අහනකොට ඔබ තේරුම් ගත්තා කේන්ති ගන්න එක අකුසලයක් කියලා. කේන්ති ගන්න එක අකුසලයක් කියලා දැනගත්ත ඔබ එතන ඉඳලා උත්සාහ කරනවා කේන්ති නොගෙන ඉන්න. හැබැයි gedara කේන්ති යන්න හේතු වෙන කරුණුම ගොඩක් තියෙනවා. බිරිඳගේ යම් කටයුතු, දරුවන්ගේ යම් කටයුතු, ඥාතීන්ගේ යම් කටයුතු, තවත් ලැබෙන පණිවිඩ කේන්ති යන්නම තමයි අවස්ථාව වැඩියෙන් තියෙන්නේ. ආන් ඒ හැම අවස්ථාවකම තමන්ට ඉවසන්න පුළුවන්. මොකද ද්වේෂයේ මට්ටම් ගොඩක් සඳහන් කළානේ. මුලින්ම ද්වේෂයේ හිතට ඇති වෙනවා. තව ටිකක් ද්වේෂයේ වර්ධනය වෙනකොට අපි අපේ අණු හොලව මොනවද හෙමින් මුමුන්නවා. තව ටිකක් කේන්තිය උස්සන්න වෙනකොට වටපිට බලනවා. තවත් කේන්තිය උස්සන්න වෙනකොට වටා පිටාවේ තියෙන දණ්ඩක් මුගුරක් අතට ගන්නවා. තවත් කේන්තියක් වැඩි වෙනකොට ඒ දඬුව උස්සනවා පහර දෙන්න. පහර දෙන්නේ නැහැ. ඔසවනවා. හැබැයි තව මොහොතින් පහර දෙනවා. මොකද කේන්තිය ඊටත් වඩා වැඩි වෙනවා. අන්න එහෙමනම් අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා මේ විදිහේ ප්‍රභේද මට්ටම් තියෙන මේ ද්වේෂය තුල දැන් මම හිතට එන කේන්තියක් මිසක් වචනයක් නම් පිට කරන්නේ නැහැ කියලා. සතුටු නැද්ද? ලෝක සත්වයාට අකුසලයේ පිළිබඳව අල්ප මාත්‍ර වැටහීමක් නැති මොහොතක තමන් විසින් තමන්ගේ හිත මනාව පාලනය කරලා ඒ කාරණාව තව ශක්තිමත් කරගන්න ඕන නිසා තමන් දැන ඉගෙන ගත්තදී අනුන්ට හානියක් වෙන්න කවදාවත් යොදන්නේ නැහැ. අනුන්ට කරදරයක් වෙන්න කවදාවත් යොදන්නේ නැහැ. අනුන්ට බාධාවක් වෙන විදිහට කවදාවත් ඒ ද්වේෂය පාවිච්චි කරන්නේ නැහැ. එදිනෙදා ගෙදර කටයුතු කරනකොට ඉවසගෙන හිටියත් අපිත් නොදැනම යම් සිද්ධි නිසා අපේ කටින් බොහොම රළු පරළු වචන එළියට යන්න පුළුවන්. අපි කියනවා ඉවසලා බැරිම තැන තමයි මේක කෙරුවේ කියලා. පින්නතුනි පරාදයිනේ. ඉතින් මෙච්චර වෙලා ඉවසපු එකේ ඇති වැඩේ මොකද්ද? බැරිම තැන මේක කළා කියනවනම්. එතන තමයි ශ්‍රේෂ්ඨත්වයේ තියෙන්නේ. බැරිම තැනට ආවනම් එතනත් ඉවසන්න ඕනේ. ආන් එතෙන්ට මානසිකත්වයේ හදාගත්ත කෙනා සසර දුකට හේතු වෙන කරුණු රැස් කරන්නේ නැහැ. එකට එක කීම, එකට එක කිරීම සසර දුකට හේතුවක් වෙනවා වගේම එකට එක නොකීම, එකට එක නොකිරීම සසර සුවයට මහත් වූ හේතුවක්. මේ සසර කොච්චර භයානකද? කුණ්ඩදානයන් වහන්සේ යමක් කළාද දෙවියෙක් වෙලා ඉන්න කාලේ. භික්ෂූන් වහන්සේලා දෙනමකගේ සමගි දම බිඳී. අද හැටියට නම් සුළු සිද්ධියක්. නමුත් දිව්‍ය ලෝකෙන් චුත වෙලා ගිහිල්ලා ඉපදෙන්න පින්නදී අවීචි මහ නිරේමයි. අවීචියේ දුක් විඳලා මනුලවට ඇවිල්ලා තියෙනවා. වෙනත් කුසල් එක්ක. හැබැයි මෙහි ඇවිල්ලා ඉපදුනත් තමන් කරපු අකුසල කර්මය එක දිගට ඒ විදිහට විපාක දෙන්න පටන් ගන්න තියෙනවා.
මිනිස්සුන්ගෙන් භික්ෂූන්ගෙන් චෝදනා ගර්ජන නොයෙක් දේවල් එල්ල වෙනවා. ඒ හැම තැනම ඉවසන්න ඕනේ. ඉවසපු කෙනාම තමයි මේ ලෝකෙ දිනලා ඉන්නේ. එහෙමනම් පින්නතුනි අපි උත්සාහ කරමු තමන් කරන දේම තමන් පසුපස එන නිසා යහපතක්ම කරමු. අයහපතකින් මනාව ඈත් වෙමු. ඒ කාරණාව තුන පිළිහිටලා ඔබත් මේක අවවාදයට අරගෙන අනුන් සම්බන්ධ යම් යම් සිද්ධීන් තුල ඔවුන් යම්සේ එකක් කළාද ඊට වඩා බරපතල යමක් කරලා ඔවුන්ට හානි කරන්න හිතනවට වඩා ඔහු කරගත්ත ප්‍රමාණය ඔහුට තිබුණාවේ මම කරගත්ත ප්‍රමාණය මට තියෙන්නේ. දෙවියා දෙව්ලොවින් චුත වෙලා මනුලවට ඇවිල්ලා සෑහෙන කාලය බැනුම් අහන. නමුත් අර භික්ෂුන් වහන්සේ අපවත් වෙලා දෙව්ලොව ගිහිල්ලා උපදිනවා. එදා සමගි දම බිඳපු කාලේ කතාවයි සඳහන් කළේ. එහෙමනම් එකට එක කරන කියන එක මේ සංසාරේ හරි භයානක බව තේරුම් අරගෙන හැකිතාක් අනුන් සමග ගැටෙන්න තියෙන අවස්ථාවෙන් අත්මිදිලා කටයුතු කරන්න මේ කරුණු අවවාදයට අරගෙන ආදර්ශයට අරගෙන ඔබ ඔබේ ජීවිතේ නිවැරදිව පෝෂණය කරන්න කටයුතු කරන්න කියන ආයාචනාව සිහිපත් කිරීම කරමින් ධර්මදේශ